SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 අගෝස්තු 4 අඟහරුවාදා සිරස්තල 2020 මහමැතිවරණයට රටම සූදානම්. මන්ත්‍රීවරුන් 225ක් වෙනුවෙන් අපේක්ෂකීන් 7452ක් තරඟබිමේ. ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 70000ක්. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට CCTV සහ රහසිගත කැමරා. මෙවැනි කැමරා ලබා දීලා තිබෙනවා නිලධාරීන්ට. මැතිවරණ ප්‍රතිඵල 6 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර මනාප 7 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර අද දෙරණ මැතිවරණ විකාශය තාක්ෂණයෙන් තවත් පියවරක් ඉදිරියට සියලු මැතිවරණ තොරතුරු අවසන් ප්‍රතිඵලය දක්වා භාෂා ත්‍රිත්වයෙන්ම ගෙනීමට දෙරණ මාධ්‍යජාලය සූදානම්. මීගමුවේ සිරකරුවන්ට සැපදුන් සම්පායෝ සහ මද්‍රව්‍ය ජාවාරම් කළ නාකොටික් නිලධාරීන් 18 දක්වා රිමාන්ඩ්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy to Racerය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංකයේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. 2020 මහමැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වීමට ඇත්තේ තවත් පැය 12කටත් අඩු කාලයක්. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ අගෝස්තු 6 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමටත් අගෝස්තු 7 වෙනිදා මනාප ප්‍රතිඵල නිකුත් කිරීමටත් හැකි වනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා වන මහමැතිවරණයේ ඡන්ද විමසීම හෙට උදෑසන 7 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිතයි. මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර තරඟ වදිනවා. 2019 ඡන්දහිමි නාමලේඛනයට අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව 1,62,63,885ක්. වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 17,85,964ක්. අඩුම ඡන්දදායකින් සංඛ්‍යාව සිටින්නේ වවුනියා, මුලතිව් හා මන්නාරම යන පරිපාලන දිස්ත්‍රික්ක තුනෙන් සමන්විත වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන 2,87,024ක්. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12985ක් ස්ථාපිත අතර අදාළ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද සිදු කෙරුණා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ අගෝස්තු 6 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර සියලු ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන් කළ හැකි වනු ඇති බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා තිබුණා අදයි හෙටත් බස්නාහිර දකුණ සහ සබරගමුව වර්ෂාව තියෙනවා කියලා. අපි ඒකට සම්පූර්ණයෙන්ම සූදානම් වෙලා තියෙනවා. හෙට දිනේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. අගෝස්තු 10 වෙනිදා වෙනකොට සියලුම ගැසට් නිවේදන දෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. ප්‍රතිඵල දෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. 6 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර මනාප ප්‍රතිඵල 7 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර ඒ ටික ගැසට් කරන්න පුළුවන් අපට. 8 වෙනිදා ඒ වගේම ජාතික ලයිස්තුව 9 වෙනිදා આવොත් 10 වෙනිදා ගැසට් කරලා ඒක ඉවර කරනවා. මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද ඇතුළුව 70000කට ආසන්න පොලිස් නිලධාරීන් අනියුක්ත කර තිබෙනවා.
ලංකාවේ දැනට ඡන්ද මධ්‍යස්ථාන 12984ට අදාළව එක ඡන්ද මධ්‍යස්ථානයකට නිලධාරීන් දෙදෙනා බැගින් නිලධාරීන් 25998 දෙනෙක් යොදවලා තියෙනවා. මධ්‍යස්ථාන 64ක ඡන්ද ගණන් කිරීම සිදු කරනවා. එක ඡන්ද මධ්‍යස්ථානයකට නිලධාරීන් 52 බැගින් නිලධාරීන් 3328 දෙනෙක් යොදවලා තියෙනවා. එතකම පිටත ආරක්ෂක වළල්ල සඳහා විශේෂ කාර්ය බළකාය නිලධාරීන් 45 දෙනෙක් යොදවලා තියෙනවා සෑම ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථානයක් ආවරණය වෙන පරිදි. ඒත් එක්කම මැතිවරණයට අදාළව මාර්ග බාධක 121ක් අපි දැනට සූදානම් කරලා තියෙන්නේ. මෙවැනි කැමරා ලබා දීලා තිබෙනවා නිලධාරීන්ට. ඒ කැමරා අපි භාවිතා කරනවා නීති විරෝධී ක්‍රියාකාරකම් වීඩියෝ ගත කරන්න. ඒවා අධිකරණයට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වීඩියෝ දර්ශන. තමන්ගේ හෝ වෙනත් තැනැත්තෙකුගේ ශරීරය හෝ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා බලය පාවිච්චි කරන්න පුළුවන්. ඒ අවශ්‍යතාවය වෙඩි තැබීම නම් වෙඩි තියන්න පුළුවන්. වෙඩි තියන්න තමයි ගිනි අවි දෙකක් දීලා දෙනවා හැම මධ්‍යස්ථානයකටම අවම වශයෙන් ගිනි අවි පාවිච්චි කරන්න අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න බලය දීලා තිනවා. මහමැතිවරණයේ ඡන්ද විමසීම හෙට පස්වරු 5ට අවසන් වීමෙන් පසු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත එදිනම රැගෙන යනු ලබන අතර ඒවා ගණන් කිරීම ආරම්භ වන්නේ පසුදින පෙරවරු 7ටයි. ඒ අනුව එම කාලය අතරතුර ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද? ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුල විශේෂිත ශාලාවක ඒවා සියලුම ඡන්ද පෙට්ටි ගබඩා කරනවා. ඒවා සීල් කළා අස්සන් තියලා ඒ සම්පූර්ණ ශාලාවත් වසාදවනවා. ඒ වසාදවලා ඒවට ලොක් දාලා එතන වහලා යන්නේ නැහැ. ඡන්ද නිලධාරීන් ඉන්නවා, ගණන් කිරීමේ නිලධාරීන් ඉන්නවා, අපේක්ෂකයන්ට ඉන්න අවස්ථාවල් දීලා තිනවා. අපේක්ෂකයන්ගේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට එන නියෝජිතයන් ඉන්නවා, සෞඛ්‍ය නිලධාරීන් ඉන්නවා, නිරීක්ෂණ මධ්‍යස්ථාන කණ්ඩායම් ඉන්නවා. පොලිසිය බොහොමයක්ම ස්ථානව CCTV ආවරණය කරමින් පවතිනවා. ඡන්ද ශාලාව වට ආරක්ෂාව විශේෂ බලකාය නිලධාරීන් එක්ක පොලිස් නිලධාරීන් රාජකාරිය දොරල තියෙනවා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මෙවර මහමැතිවරණයේදී ඔබට දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සිය ඡන්දය පාවිච්චි කිරීමට අමතරව එම පක්ෂයේ ඔබ කැමති අපේක්ෂකයන් තිදෙනෙකුට සිය මනාපය ලකුණු කිරීමට අවස්ථාව සැලසෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ නියමිත උපදෙස් වලින් බැහැරව ඡන්ද පත්‍රිකාවේ සටහන් තැබීම ඡන්දය අවලංගු වීමට හේතු විය හැකි බවයි. ඔබ කැමති නම් දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්න. එම පක්ෂයේ සලකුණ ඉදිරියේ තියෙන කුඩා ඉඩ කොටසේ ඔබට කතිරය ලකුණු කරන්න පුළුවන්. එකම එක කතිරයයි හැබැයි. ඔබ ස්වාධීන කණ්ඩායමකට දෙනවා නම් මේ පහත කොටසේ ස්වාධීන කණ්ඩායම් වල නම් සහ අංක තියෙන. ඒවට ඒ ලකුණ ඉස්සරහින් කතිරයක් දාන්න. එකම එක කතිරයයි. වෙනත් සලකුණු භාවිතා කරන්න එපා. ඔබට මනාප දෙන්න පුළුවන් උපරිමත් තුනයි. අවශ්‍ය නම් එකක් දීලා නවත්තන්න පුළුවන්. නැත්නම් දෙකක් දීලා නවත්තන්න පුළුවන්. නැත්නම් තුනක් පමණක් දෙන්න පුළුවන්. ඔබට මනාප විතරක් ඔබ ලකුණු කරොත් මේ කෑල්ලේ ඡන්දය ලකුණු කරන්නේ නැතුව ඒව ගණන් කිරීමෙන් ඉවත් කරනවා. මෙවර මහමැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ COVID-19 ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ නිර්දේශ කළ පරිදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලවයි. පළවෙනි කරුණ ඡන්ද මධ්‍යස්ථානයට යනට මුහුණු ආවරණය පැනදගෙන එන්නම අවශ්‍යයි. ඡන්ද මධ්‍යස්ථානට එනකොට අනිවාර්යයෙන්ම ඔබගේ අත් පිරිසිදු කාරකයකින් අපි පිරිසිදු කරනවා. ඡන්දපොළ ඇතුළේදී ඔබ ආවට පස්සේ පළවෙනි නිලධාරියාට ඔබගේ හැඳුනුම් පත පෙන්නලා මුහුණු ආවරණය පසකට කරලා පෙන්නපු වෙලාවෙත් ඊට පස්සෙත් අපි ඔබේ අත් පිරිසිදු කරනවා. ඒ නනතුරුව තමයි ඔබේ ඇඟිල්ල ආලේප කරන්නේ නොමැකෙන තීන්තෙන්. ඒ සඳහා ඔබටම පමණක් භාවිතා කරන ඉටිතවරු කඩදාසි කූරක් අපි භාවිතා කරනවා. ඒ වෙනත් කෙනෙකුට පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඔබ ඡන්දපොළට එනකොට ඔබට හැකියාවක් තියෙනවා නම් නිල් පාට හෝ කළු පාට බෝල තුඩු පෑනක් අරන්. එහෙම පෑනක් ඔබ ගෙනාවේ නැත්නම් අපි මේ විස බීජ නාශක දියරෙන් පිරිසිදු කරපු පෑන් ඔබට ලබා දෙනවා ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්න. නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ඉඳලා අපි හැම විටම කියනවා තව දින 14ක් ගෙදරට වෙලා ඉන්නේ. අන්න ඒ උදවියට ඡන්දය දැමීමේ අවස්ථාව හිමිවන්නේ පස්වරු 4 සිට ඡන්දය දැමීමට ඒ වන විට බොහෝ දුරට අනිකුත් අය ඡන්දේ භාවිතා කළා. ඒ වගේම අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ නිවසේ ඉඳලා තමන්ගේ ප්‍රවාහන මාධ්‍යයකින් පවුලේ අය පමණක් සමග පැමිණිලා ඡන්දේ භාවිතා කළේ ආපු ආකාරයෙන්ම නැවත නිවසට
යන්න කියන එක. යම් කිසි විදියකින් කොවිඩ් රෝගියෙක් හිටියත් කිසිසේත්ම කොවිඩ් රෝගය ඒ රෝගියාගෙන් පැතිරීමේ හැකියාවක් නැහැ. සම්පූර්ණ රක්ෂණයක් ආරක්ෂාවක් ජනතාවට දීමේ හැකියාව ලැබිලා තියෙනවා මෙම රෝගය සම්බන්ධ. මෙලෙස හෙට පවත්වන ඡන්ද විමසීමේ ප්‍රතිඵල මත තෝරාපත් කර ගන්නා මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වන අභිනව පාර්ලිමේන්තුව එළඹෙන අගෝස්තු 20 වෙනිදා කැඳවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විස මහමැතිවරණයේ සියලු තොරතුරු අවසන් ප්‍රතිඵලය දක්වාම ගෙනීමට අද දෙරණ මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. පසුගිය ජනාධිපතිවරණයේදී ලොව ප්‍රමුඛ පෙළේ ටෙලිවිෂන් තාක්ෂණයක් හඳුන්වා දුන් අද දෙරණ මෙවරද ඔබ වෙත සමීප වන්නේ ශ්‍රී ලංකා ඩිසයිඩ්ස් විශේෂ මැතිවරණ විකාශය ඔස්සේ. 2020 මහමැතිවරණයේ ඡන්ද විමසීම හෙට උදෑසන 7ට ආරම්භ වූ මොහොතේ සිට මෙරට ජනයාගේ විශ්වසනීයම ප්‍රවෘත්ති සන්නාමය වූ අද දෙරණ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට දැනටමත් සූදානම්. හෙට පෙරවරු 6:30ට දෙරණ අරුණ වැඩසටහනින් ආරම්භ වන මැතිවරණ විකාශය සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් අවසන් ප්‍රතිඵලය දක්වා ඔබ වෙත ගෙනෙනු ලබනවා. ඒ සඳහා දිවයින පුරා විසිර සිටින විශ්වසනීයම සහ වේගවත්ම ප්‍රාදේශීය මාධ්‍ය ජාලය සහ රටේ සියලු දිස්ත්‍රික්කවල දැනටමත් ස්ථානගත කර සිටින අද දෙරණ නිෂ්පාදන කණ්ඩායම් ඡන්ද විමසීමේ දර්ශන ඇතුළු සියලු දත්ත සහ තොරතුරු හෙට උදෑසන සිට ඔබ වෙත ගෙන එනවා. අතිනවීනතම තාක්ෂණික උපාංග සහ ග්‍රාෆික සජීවීකරණ උපාංග උපයෝගී කර ගනිමින් විදෙස් විශේෂඥ තාක්ෂණික සහයද සමග ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින් මින් පෙර අත් නොවිදි අංග සම්පූර්ණ ජාත්‍යන්තර ප්‍රමිතියේ ටෙලිවිෂන් අත්දැකීමක් ඔබගේ ටෙලිවිෂන් තිරය මත හෙට දිගහැරෙනු ඇති. ඩයලොග් TV, POTV චැනල් අංක 14 ඔස්සේ සම්ප්‍රේෂණය වන අද දෙරණ 24 ප්‍රවෘත්ති නාලිකාව සහ දෙරණ නාලිකාව ඔස්සේ මැතිවරණ ප්‍රතිඵල විකාශයේ විප්ලවීය අත්දැකීම විඳ ගැනීමට ඔබට හැකිවනු ඇති. ටෙලිවිෂනින් පමණක් නොනැවති FM දෙරණ www.adaderana.lk වෙබ් අඩවියට මෙන්ම අද දෙරණ කෙටි පණිවිඩ සේවාව ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම සෑම ජංගම දුරකථන ජාලයකටම මැතිවරණ යාවත්කාරීන සියලු තොරතුරු සහ නිල ඡන්ද ප්‍රතිඵල යොමු කෙරෙනවා. ඒ අතරම Facebook, YouTube සහ Twitter ඔස්සේද අද දෙරණ මැතිවරණ විකාශය ඔබ වෙත සමීප කෙරෙනවා. විස මහමැතිවරණ ආවරණය සඳහා දිවෙන පුරා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 200කට අධික පිරිසක් අද දෙරණ සමග එක්ව සිටිනවා. ඊට අමතරව අද දෙරණ මාණ්ඩලික වාර්තාකරුවන් දැනටමත් ඒ දිස්ත්‍රික්ක රැසකට අප යොමු කර අවසන්. එම් ප්‍රදේශවල මැතිවරණ සූදානම් පිළිබඳව අලුත්ම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා අද දෙරණ මාධ්‍යවේදීන්. ඔව් දිල්කා චතුර මේ අවස්ථාවේදී මා රැඳී සිටින්නේ කොළඹ DS සේනානායක විද්‍යාලය ඉදිරිපිට. ඉතින් කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට DS සේනානායක විද්‍යාලය හඳුන්වන්න පුළුවන්. මේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 4ක් පවතිනවා කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ තමයි DS සේනානායක විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ විසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය. ඉතින් හෙට දිනේදී ඔබ භාවිතා කරන ඡන්දය, ප්‍රකාශ කරන ඡන්දය, සලකුණු කරන ඡන්ද පත්‍රිකා මේ ස්ථානයන්ට රැගෙන විත් ඒ ගණන් කිරීමේ කටයුතු අනිද්දා දිනේදී ආරම්භ වීම නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ ප්‍රදේශය ඉතාමත් සාමකාමී සහ නිදහස් මැතිවරණයක් පැවැත්වීමට ඉතාමත් උචිත ආකාරයට පවතින ආකාරයක් තමයි අපට දක්නට ලැබුණේ. ඒ වගේම තමයි මධ්‍යස්ථාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන අසල ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක හමුදාවන්ගේ ආරක්ෂාවෙන් ඔවුන්ගේ ආරක්ෂාව යොදා තිබෙන ආකාරයක් අපට දක්නට ලැබුණා. ඒ වගේම තමයි DS සේනානායක විද්‍යාලය මීට සුළු මොහොතකට පෙර විෂ බීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව දූමානයට ලක් කරන ආකාරයත් අපට දක්නට ලැබුණා. ඉතින් මේ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින තත්ත්වය. තා මැතිවරණය ආරම්භ වීමට ඇත්තේ පැය කිහිපයක් කාලයක් පමණයි. ඉතාමත් සාමකාමී, ඉතාමත් නිදහසේ ඡන්දය භාවිතා කිරීමට හැකි වාතාවරණයක් කොළඹ දිස්ත්‍රික්කයේ පුරාවටම අපට දක්නට ලැබෙනවා. මා සූදානම් මෙතනින් සම්බන්ධතාවය ලබා දෙන්නට ගම්පහ ප්‍රදේශයේ රැඳී සිටින තාලුක මුණසිංහ වෙත. අයිබෝවන් මා මේ මොහොතේ රැඳී සිටින්නේ සමස්ත දිවයිනෙන්ම වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින ගම්පහ දිස්ත්‍රික්කය තුළ. ඒ අනුව 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙහි ලියාපදිංචි ඡන්දදායකයින් 17,85,964 දෙනෙකු ආසන 13ක පිහිටි ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 1188කදී
පාර්ලිමේන්තු සභිකයින් 18 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා හෙට උදෑසන 7 සිට ඡන්දය භාවිත කිරීමට නියමිතයි. අප අද උදෑසන සිට ගම්පහ දිස්ත්‍රික්කය පුරා සිදු කළ සංචාරයේදී දක්නට ලැබුණේ ඉතාමත් බෙහෙවින්ම සාමකාමී වූ වටපිටාවක්. නමුත් අපට දවස පුරා කිසියම් පීඩාවකට පත්වන්නට සිදු වුණා කාලගුණයේ තිබුණු අයහපත් තත්ත්වය නිසා. නමුත් අප හිතනවා හෙට දිනේදී මේ තත්ත්වය පහව ගොස් සුබදායි තත්ත්වයක් ඇති වෙයි කියලා. චතුරංග දැන් ඔබට අවස්ථාව. ඔව්තාලුක මා මේ මොහොතේ රැඳී සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට නියමිත කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ ඉදිරිපිටයි හෙට උදෑසන 7 සිට පස්වරු 5 දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 14ක ඡන්දදායකයන් සභිකින් 15 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා සිය ඡන්දය පාවිච්චි කිරීමට නියමිතයි. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක් තමයි කුරුණෑගල සමස්ත දිස්ත්‍රික්කයේ පුරාවට අද දිනේ අපි කළ සංචාරයේදී දැක් ගැනීමට හැකියාව ලැබුණේ COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ ජනතාවට සිය ඡන්දය පාවිච්චි කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද යොදා ගැනීමට සෞඛ්‍ය අංශ මේ වන විට ක්‍රියාත්මක වෙන තිබෙන ආකාරය අපට දකින්නට පුළුවන් වුණා. මේ මොහොතේ මා සම්බන්ධතාවය ලබා දෙනවා මහනුවර රැඳී සිටින මදුක චන්ද්‍රසිරි ඔබට. ස්තුතියි චතුරංග සම්බන්ධතාවය ලබා දුන්නාට. මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සඳහන් කළොත් දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 13ක ස්ථාපිත කර තිබෙන ඡන්ද මධ්‍යස්ථාන 890කදී ඡන්දදායකයින් 11,29,100 දෙනෙකු මෙවර මහමැතිවරණය වෙනුවෙන් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට නිල වශයෙන් සුදුසුකම් ලබා තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි ඊටමත්ම සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් තුලයි මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම සූදානම් කර තිබෙන්නේ. අද උදෑසන සිටම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා මේ ඡන්ද මධ්‍යස්ථාන 890 වෙතම සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ප්‍රවාහනය කරන ආකාරයත් අපට නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබුණා. ඒ වගේම ඊටමත්ම සාමකාමී වටපිටාවකුයි මහනුවරින් අද වාර්තා වන්නේ මේ වන විට වාර්තා වන්නේ. අප විශ්වාස කරනවා හෙට දිනේදීත් සුපුරුදු පරිදි ඊටමත්ම උද්‍යෝගිමත් ඡන්දදායකයන් පිරිසක් මහනුවරින් වාර්තා වේවි කියලා. ඒ විශ්වාසයත් ඒ බලාපොරොත්තුවත් සමගින් සම්බන්ධතාවය ලබා දෙනවා හම්බන්තොට ප්‍රදේශයේ රැඳී සිටින හසිත විජේවර්ධන ඔබට. ඔව් මදුක ඔබ කිව්වා වගේ 2020 මහමැතිවරණයට දකුණු පළාතේ පවතින සූදානම් පිළිබඳව විමසා බැලීම සඳහා අද දවසේදී අපි හම්බන්තොට මාතර ගාල්ල මේ දිස්ත්‍රික්ක තුනෙහිම සංචාරවල නිරත වුණා. ඉතාමත්ම සාමකාමී වාතාවරණයක් තමයි අපිට මේ දිස්ත්‍රික්ක තුනෙන්ම අද දවසේදී දකින්න ලැබුණේ. වෙනද මහමැතිවරණවල දකිනවා වගේ අනවසර ප්‍රචාරණ කටයුතු අවසන් මොහොතේ සිදු කරන ආකාරය අද දවසේදී අපිට දකින්න ලැබුණේ නැහැ. ඉතාමත්ම සුළු හුදකලා සිදුවීම් කීපයක් පමණයි අපිට මේ ප්‍රදේශවලින් වාර්තා වුණේ. හෙට උදෑසන 7ට මේ ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කරන්න නියමිතව තියෙනවා. ඒ අනුව 4,93,000ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කරන්නට නියමිතයි. ඡන්ද මධ්‍යස්ථාන 414කදී ඉන් අනතුරුව ඡන්දය ගණනය කිරීම සඳහා ප්‍රධාන මධ්‍යස්ථාන දෙකකට හෙට දවසේදී ඡන්ද පෙට්ටි රැගෙන යාමට නියමිතව තිබුණා. ඉතින් ඒ තොරතුරුත් අවසන් ඡන්ද ප්‍රතිඵලය ලැබෙනකම්ම මේ ප්‍රදේශයේ රැඳී සිටමින් අපි සූදානමින් ඉන්නවා ඔබ වෙත ගෙන එන්නට. අපි විතරක් නෙමෙයි මද කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. මේ මොහොතේදීත් සූදානමින් ඉන්නවා යාපනයේ දිස්ත්‍රික්කයේ ඉඳන් මදුසංක ඉරෝෂන්. අපි අහලා බලමු ඔහුගෙන් යාපනයේ දිස්ත්‍රික්කයේ සූදානම කොයි වගේද කියලා. ඔව් හසිත ඔබ කියු විදිහටම අපි මේ මොහොතේ රැඳී සිටින්නේ යාපනයේ මහජන පුස්තකාලයේ ඉදිරිපිට. අද උදෑසන යාපනයේ මධ්‍ය විද්‍යාලයේ සිට සියලුම ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත නිකුත් කිරීම සිදු කෙරුණා. ඒ අනුව හෙට දවසේදී ඡන්ද මධ්‍යස්ථාන 508කදී ඡන්දදායකින් 5,71,868 දෙනෙකු යාපනයේ දිස්ත්‍රික්කයේ තුලදී ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. අපි සූදානම් ඡන්ද විමසීම ආරම්භ වුණු පැයේ සිට අවසන් ඡන්ද ප්‍රතිඵලය දක්වාම යාපනයේ දිස්ත්‍රික්කයේ තොරතුරු එසැනින් ඔබට වාර්තා කරන්නට. එසේනම් සමුගන්නවා යාපනයේ සිට මම මදුසංකි රෝෂාන් නැවතත් අවස්ථාව ලබා දෙනවා ප්‍රවෘත්ති මැදිරියට. මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනා මෙම මාස 18 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට නීති විරෝධී අයුරින් සැප පහසුකම් සැලසීම ඇතුළු චෝදනා මත අත්අඩංගුවටගෙන ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එම චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි ජේලර්වරුන් වන සරත් බණ්ඩාර, නිශාන්ත සිනරත්න මෙන්ම දෙවන පෙළ ජේල කාලිංග කළු අග්ගල යන අයද සමගින් මෙම නඩු කටයුත්තේදී මීට පෙර අධිකරණ භූමියට ඇතුල්වීමට මාධ්‍යවේදීන්ට අවසර නොදුන්නද අද ඔවුන්ට ඒ සඳහා අවසර ලබා දී තිබීම විශේෂත්වයක්. නීති කෘත්‍ය කැඳවූ අවස්ථාවේ පළමු සැකකාර අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ තම සේවාදායකයාට එරෙහිව අප ලබා දිය නොහැකි චෝදනා කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර නොමැති බවයි. එමෙන්ම සම්පායෝගේ බිරිඳ අංශභාග රෝගයෙන් පෙළෙන අතර සැකකරු බන්ධනාගාරගත කිරීමත් සමග ඇය විෂාදීය රෝගී ලක්ෂණද පෙන්නුම් කිරීමට පටන්ගෙන ඇති බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා. එම නිසා අධිකරණය සුදුසුයයි සැලකෙන ඕනෑම අප කොන්දේසියක් මත සම්පායෝ මුදාහරින ලෙස
ලෙසයි ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එමෙන්ම විමර්ශනයේ දෙවන, තෙවන සහ සිව්වන සැකකරුවන්ගේ නීතිඥවරුන්ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සියල්ල අප ලබා දිය හැකි ඒවා බැවින් ඔවුන්ටද ඕනෑම අප කොන්දේසියක් මත අප නියම කරන ලෙසයි. ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළා. ඔහු කියා සිටියේ සම්පායු අත්අඩංගුවට ගැනුනේ සාර්ථක බුද්ධි මෙහෙයුමකින් පසුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු උසස් නිලධාරීන් මාධ්‍යට ප්‍රකාශ කර ඇති බවයි. නමුත් මීකමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අවංක නිලධාරියෙක් මෙන්ම තමා කුඩා කල සිටම හඳුනන තම පාසලේම ආදි ශිෂ්‍යයෙකු නිසා නීතිඥ උපදෙස් පවා නොතකා තමා පොලිසියට බාර වූ බව අත්අඩංගුවට පත් වූ සැකකරු පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇති බව රජයේ නීතිඥවරයා කියා සිටියා. කිලෝමීටර් 72ක දුරක් ගෙවා කුරුණෑගලට ගොස් අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු මීගම්ව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද පොලිස් සටහන් පොතේ විශේෂ සටහනක් යොදා ඇති බව දිලීප පීරිස් මහතා පැවසුවා. කුරුණෑගල ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිටදී රතු පැහැති ජීප් රථයකින් ගමන් කරමින් සිටියේදී ලැබුණු සාර්ථක තොරතුරකට අනුව වරින්තුකරු අත්අඩංගුවට ගත් බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් සටහන් පොතේ සටහන් තබා ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ. නමුත් වරින්තුකරුවෙකුට ප්‍රවාහන පහසුකම් ලබා දෙමින් සිටි ජීප් රථයේ රියදුරාගෙන් අඩුම තරමින් ප්‍රකාශයක්වත් සටහන් කර නොගෙන වරින්තුකරු සිය භාරයට ගැනීම විමතියට කරුණක් බව රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නා. එමෙන්ම වරින්තුකරු මීගම පොලිස් ස්ථානයට රැගෙනීමෙන් පසු ඔහුට එම පරිශ්‍රයේ සිටින පුද්ගලයින්ට අතවනමින් තම නිවසේදීමෙන් හැසිරීමට මීගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉඩ ලබා දී ඇති බව මාධ්‍ය හරහා විකාශය වූ රූපරාම් වලින් පෙනී යන බවයි රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුගේ දෑතට මාංචු නොදැමීමේ හේතුවද සොයා බැලිය යුතු බවද රජයේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා. අධිකරණයෙන් සහනයක් බලාපොරොත්තු වන අයෙක් පළමුවෙන්ම අධිකරණයට ගරු කරන ආකාරයෙන් හැසිරිය යුතුවත් ඊයේ වරින්තුකරු අධිකරණයට පැමිණියේ සියල්ලට ඉහළින් සිටින සුපිරි පුද්ගලයෙකුගේ හැසිරීමෙන් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා. ඔහු පැවසුවේ අප ඇයදීමට පෙර තමා දින 11ක් මුළුල්ලේ සැඟවී සිටියේ කුමන ස්ථානයකද අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ගමන් කරමින් සිටි ජීප්‍රිය කාගේදැයි වරින්තුකරු අධිකරණයට පැවසිය යුතු ඇති බවයි. මෙම සැකකරුවන්ට අධිකරණය මගහරමින් සිටීමට සුවිශේෂී හැකියාවක් ඇති බවට පෙනී යන නිසා ඔවුන්ට අප ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීමට මෙය සුදුසු අවස්ථාවක් නොවන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. එමෙන්ම දිලීප පිරිස් මහතා පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ පැවති විනය පරීක්ෂණයේදී මෙම සැකකරුවන් සිව් දෙනාම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ විකෘති කිරීම සඳහා මැදිහත් වී බලපෑම් කර ඇති බවයි. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මීගම මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සිව් දෙනාම මේ මාස 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් දැනුම් දුන්නේ ඔවුන් රඳවා තැබෙන බන්ධනාගාරය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ අභිමතය පරිදි තීරණය කරන ලෙසයි. ඒ අනුව හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ හා ජේලර් නිශාන්ත සෙනරත්න යන දෙදෙනා දුම්බර බන්ධනාගාරයටත් ප්‍රධාන ජේලර් සරත් බණ්ඩාර සහ දෙවන පෙළ ජේලර් කාලිංග කළුවක්ගල මහර බන්ධනාගාරයටත් යොමු කිරීමට බන්ධනාගාර පරිපාලනය තීරණය කර තිබෙනවා. මේ අතර සම්පායෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදත් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. ඔහු බාර වුණා නම් ඔහුට බාර වෙන්න පොලිසියෙන් කුරුණෑගල යනකම් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහුට දින 11ක් තිබුණා බාර වෙන්න. ඉතින් ඒ කාලය තුලදී ඔහු බාර වුණ කිසිම පොලිසියකට බාර වුණේ නැහැ. ශ්‍රී ලංකාවේ පොලිසිය 495ක් තියෙනවා. අත්අඩංගුවට ගන්න ගෙදරට ගිහපුවාම බාර වුණත් ඒක අත්අඩංගුවට ගැනීමක් තමයි. මද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් 13 දෙනා මේ මාස 18 වෙනිදාත් එක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. නඩුව අද කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මෙම සැකකරුවන් සන්තකයේ තිබූ රුපියල් 3 කෝටි 27 ලක්ෂ 93,000ක මුදලක් මෙවන විට විමර්ශන නිලධාරීන් බාරයට ගෙන ඇති බවයි. මෙරට ප්‍රමුඛ පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වමින් මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට චෝදනා ලැබ මෙවන විට රිමාන්ඩ් බහරේ සිටින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් ගණන 13ක්. කෙසේ වෙතත් අගනුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම සැකකරුවන් අද දින නඩුව කැඳ වූ අවස්ථාවේදී COVID-19 ව්‍යාප්තිය පාලනය සඳහා වන පියවර සැලකිල්ලට ගනිමින් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. සැකකරුවන් 13 දෙනාට එරෙහිව තනි වශයෙන් චෝදනා ඇතුළත් විස්තරාත්මක වාර්තාවක් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට ඉදිරිපත් කළා.
මෙම චෝදනාව මත අත්අඩංගු පසුවන සැකකරුවෙකු වන පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක උදාර චතුරංගට අයත් පෞද්ගලික වාහන 4ක් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ එම රථවල රියදුරු අසුන යට ඉදිරිපස අනෙත් ආසනය යට ඩිකියේ අමතර රෝදය දමන ස්ථානයේ කුහරය තුළ මද්‍රව්‍ය සංගවා ප්‍රවාහනය කළ බවට රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වන බවයි. ඔහු ප්‍රශ්න කළේ චෝදනාලත් මෙම නිලධාරීන් සිය වැටලීම් සඳහා මෙම රථ යොදාගත්තේ යයි පවසන්නේ නම් වැටලීම් වලදී තම බහරයට ගන්නා මද්‍රව්‍ය රථයේ සූක්ෂම ලෙස සංගවා ප්‍රවාහනය කළේ මන්ද යන්නයි. මෙම නිලධාරීන් මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූ අවස්ථා 4ක් මෙවන විට විමර්ශකයින්ගේ අවධානයට යොමු වී ඇති බවයි අධිකරණයේදී හෙළි කෙරුණේ. ඉන් නාවික හමුදාව සිය බහරයට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 281යි ග්‍රෑම් 500ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46යි ග්‍රෑම් 500ක් අවභාවිත කරමින් ලක්ෂ ගණන් මුදල් ඉපයූ බව අනාවරණ වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා. ඔහු පැවසුවේ නාවික හමුදාව බහරයට ගත් මද්‍රව්‍ය තොගය නාකොටික් නිලධාරීන්ට බහර දුන් පසු එම මද්‍රව්‍ය සහිත අසුරන 23න් 22කම මුද්‍රා කඩා ඉවත් කර ඇති බවයි. එසේම මෙම නාකොටික් නිලධාරීන් මද්‍රව්‍ය සමග මෙරටට ගෙන්වන්නට ඇතැයි සැක කෙරෙන ගිනිඅවි 5න් 4ක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගියදා තිරිය ප්‍රදේශයේදී සොයා ගැනුණු බව ඔහු අධිකරණයට දැනුම් දුන්නා. දිලීප පීරිස් මහතා පැවසුවේ එම ගිනිඅවි 4ට සමාන අනෙක් ගිනිඅවිය අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන නාකොටික් පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර සන්තකයේ තිබී සොයාගත් බවයි. මෙම නිලධාරීන් 13 දෙනා සතුව තිබී සොයාගෙන මේ වන විට විමර්ශන නිලධාරීන් බහරයට ගෙන ඇති රුපියල් 3 කෝටි 27 ලක්ෂ 93,000ක මුදල රජයේ අධිකරණ ගිණුමකට බැර කිරීමටද දිලීප පීරිස් මහතා ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් අවසර ඉල්ලා සිටියා. මෙහිදී අධිකරණයට කරුණු දැක්වූ නාකොටික් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කිහිප දෙනෙකු ඉල්ලා සිටියේ තම සේවාදායකින්ට අදාළ මද්‍රව්‍ය තොගේ රඳවා තැබූ ස්ථානයට පිවිසීමටවත් අවසර නොතිබූ බැවින් අප ලබා දෙන ලෙසයි. නමුත් එම විරෝධතා ලිඛිතව ගොනු කරන ලෙස දැන් වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරුවන් 13 දෙනා එළඹෙන 18 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. එසේම එදිනට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දුන්නා. මේ අතර හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් මුදල් විශුද්ධීකරණය කළ යයි සැකපිට දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් ගොනු කර ඇති තවත් පැමිණිල්ලක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණ හමුවේ අනාවරණ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ සමන් කුමාර ජයසිංහ නැමැති නිලධාරියාගේ බැංකු ගිණුම් වලින් රුපියල් 2 කෝටි 41 ලක්ෂ 95,680ක මුදලක් අවස්ථා 53කදී පිටතට ගෙන ඇති බවයි. මෙම සැකකරුගේ සමීපතමයෙකු වන දැනට රැඳවුම් භාරයේ පසුවන සුමේද පීරිස් නැමැත්තා සතුව තිබී රත්රන් තොගයක් අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා. අද මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වුණා. ඔවුන් 6 දෙනාම සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි. ඒ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ විමර්ශනයකින් තහවුරු වී ඇත්තේ කොවිඩ් වෛරසය සතුන්ගෙන් මිනිසා වෙත බෝවන්නට ඇති බවයි. මාර්තු 11 වෙනිදා මෙරටින් පළමු කොවිඩ් ආසාදිතයා හඳුනාගත් දින සිට මේ දක්වා ගෙවුණු මාස 5ක කාලය තුළ මෙරටින් හඳුනාගැනුණු කොවිඩ් ආසාදිතින් ගණන 2834ක්. ඉන් 2524 දෙනෙකු මේ වන විටත් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව තවමත් රෝහල්ගතව සිටින කොවිඩ් රෝගීන් ගණන 299 දෙනෙකු පමණයි. ඊයේ දිනේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතින් 5 දෙනා අතරින් සිව් දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වන අතර අනෙක් ආසාදිතයා ලංකාපුර ප්‍රදේශයෙන් හමු වූ කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක්. රෝගීන් 7 දෙනෙකු අද දින සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. දැන් තවත් පුවත් කිහිපයක්. රුපියල් 5000ක මුදලක් ලබා දී නිලචන්ද පත්‍රිකා මිලටගත් දෙදෙනෙකු ඊයේ රාත්‍රී බේරුවල මුල්ලියමලේ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ඔවුන් පැමිණි මෝටර් රථය සහ එහි තිබූ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කරන පත්‍රිකා රැසක්ද සමගින් සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටි වෑන් රථයක් සහ බස් රථයක් අපරැක්ක ප්‍රදේශයේදී අද උදැස්සන එකිනෙක ගැටීමෙන් කාන්තාවන් 2 දෙනෙකු මිය ගොස් තවත් කාන්තාවන් 6 දෙනෙකු තුවාල ලැබුවා. කැකණුදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් වන මියගේ කාන්තාවන් 2 දෙනා බෙලියත්ත සහ කිරින්ද ප්‍රදේශයේ පදිංචිකාරියන්. ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්දපෙටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක් ගාල්ල උඩුගම මාර්ගයේ හියාරේ හන්දිය අසලදී ත්‍රිරෝද රථයක ගැටෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
අපේ බව පොලිස් විශේෂකාර බලකාය මොණරාගල හම්බෙගමු අලුත්ව ප්‍රදේශයේදී පසුගියදා වැටලූ අක්කර 2ක ගංජා හේනක තිබූ ගංජා පැල අද ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත ලබා දුන්නා. ඇත් සමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත්. සුබ රාත්‍රියක්.